ඉතින් ආයුබෝවන් කියලා අද පිළිගන්න ජොබ් ගයිඩ් ශ්‍රී ලංකා channel එකට අදත් ඔයාලට විශේෂ රැකියාවක් පිළිබඳ විස්තර තමයි ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. කාන්තා පාර්ශ්වය සඳහා විශේෂ වන රැකියාව පිළිබඳ විස්තර තමයි අද ඔයාලට අපි ගෙනෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අතුරු වෛද්‍ය සේවාවේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරී පුහුණු පාඨමාලාව සඳහා අභ්‍යාසයෙන් බඳවා ගැනීම 2021 යටතේ විස්තර තමයි ඔයාලට අපි ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන්දී අපි තනතුරු පිළිබඳව බැලුවොත් අතුරු වෛද්‍ය සේවාවට අයත් වෙන තනතුරක් පෞල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර තමයි පාඨමාලාවේ නම වෙන්නේ. පුහුණු පාඨමාලාව ශ්‍රේෂ්ඨ පුහුණුව මාස 6කුත් ඇතුළු වසර එකමාරක් කාලයක් දක්වා දිව යනවා. පුහුණු පාඨමාලාව සිංහල හා දෙමළ මාධ්‍යයෙන් දෙකෙන්ම හැදෑරීමේ හැකියාව තියෙනවා. ඊළඟට තෝරා ගන්න ආකාරය පිළිබඳව මෙතෙන්දී විස්තර සඳහන් කරලා තියෙනවා. ඒ පිළිබඳ විස්තර මේ කොටස අධ්‍යයනය කිරීමේ අනතුරු ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි සඳහන් කරලා වෙනත් කරුණු කියලා විශේෂයෙන්ම සඳහන් වෙනවා මේ සඳහා අයදුම්පත් යොමු කළ යුතු පෙර වෙනත් පාඨමාලා සඳහා අයදුම්පත් දාවලා තියෙනවා නම් ඒවට සහභාගී වෙනවා නම් ඒවෙන් ඉවත් වී අනුතර තමයි මේ අයදුම්පත් යොමු කිරීමේ හැකියාව තියෙන්නේ කියලා විශේෂයෙන්ම සඳහන් කරනවා. මේ පිළිබඳ විස්තර මේ කොටස කියවීමෙන් ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට විශේෂයෙන් සඳහන් කරනවා 2021 දෙවැනි මාසයේ පළවෙනිදාට ප්‍රථම පෙබරවාරි මාසයේ පළවෙනිදාට ප්‍රථම වල සියලුම සුදුසුකම් සපුරාගෙන තියෙනවා මේ සඳහා අයදුම්පත් යොමු කිරීම සඳහා කියලා සඳහන් වෙනවා. ඊළඟට පුහුණුව පිළිබඳ විස්තර සඳහන් වෙනවා. ඔයාලා මේ සඳහා තේරුණොත් ඒ සඳහා පුහුණුව ලබා දෙන විස්තර මේ කොටසේ සඳහන් වෙනවා. ඒ කියවීමෙන් අනතුරු ඔයාලට මේ පිළිබඳ විස්තර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට සේවා කොන්දේසිත් මේ ආකාරයෙන් සඳහන් කරලා තියෙනවා. ඔයාලා සේවාවට යොමු වීමෙන් පසුව ඔයාලට ලබා දෙන වෙනත් දීමනා සහ ඒ පහසුකම් පිළිබඳ විස්තරත් මේ කොටසේ සඳහන් වෙනවා. ඒ ඔස්සේ විස්තරත් ඔයාලා මෙතනින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි බලමු අවශ්‍ය කරන සුසුකම් මොනවද කියලා. විශේෂයෙන්ම අධ්‍යාපන හා වෙනස් සුසුකම් තමයි මෙතන සඳහන් වෙන්නේ. අපිට සාමාන්‍ය පෙළ වෙන සඳහන් කරනවා නම් භාෂාව, ගණිතය, විද්‍යාව සහ තවත් එක් විෂයකට අවශ්‍යම සී සාමාන්‍ය සහිතව දෙවරකට නොවැදී වර්ගණයකදී ඉංග්‍රීසි භාෂාව ඇතුළු විෂයන් 6කින් සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වීම කියන එක තමයි සාමාන්‍ය පෙළ සුසුකම් වෙන්නේ. ඊළඟට උසස් පෙළ සුසුකම ගැන සඳහන් කරනවා නම් විශේෂයෙන්ම සඳහන් කරනවා 2015, 2016, 2017 යන වර්ෂවල එක් වර්ෂයේදී ඕනෑම විෂය ධාරාවකින් අපේ උසස් පෙළ විභාගයේ සමත් වීම එක් වරකදී විෂයන් 3ක් සමත් වීම තමයි මේගොල්ලෝ බලන්නේ. විද්‍යා විෂය ධාරාව අප උසස් පෙළ සිසුයන් ප්‍රමුඛත්වය ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට පුරමාලාවට අදාළ වෙනස් සුසුකම් යටතේ ආයුධම් කළ හැකි ස්ත්‍රී පාර්ශ්වයට පමණයි කියලා සඳහන් වෙනවා. ආයුම්කාරයන් ආයුම්පත් කැඳවන අවසාන දිනය 2021 පෙබරවාරි මාසයේ පළවෙනිදාට අවුරුදු 18ට නොඅඩු වයස 30ට නොවැඩි වෙන්න ඕන කියලා සඳහන් වෙනවා. උස ප්‍රමාණය අඟල් අඩි 4යි අඟල් 10කට හෝ ඊට වැඩි යුතුයි කියලා සඳහන් වෙනවා. සෙන්ටිමීටර් වලින් ගත්තොත් 147.3කට වඩා වැඩි වෙන්න ඕනේ. ආයුම්කාරයන් සියලුම අවිවාහක විය යුතු අතර පුහුණු කාල සීමාව තුළ විවාහ නොවිය යුතුයි කියලා සඳහන් වෙනවා. ඊළඟට අපි බලමු අවශ්‍ය කරන පොදු කරුණු මෙහි සඳහන් කරලා තියෙනවා. ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුයි කියලා. සෑම ආයුධකාරයෙකුම ශ්‍රී ලංකාව ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා බැඳී සිටිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. මානසික හා ශාරීරික සෞඛ්‍යතාවයෙන් යුක්ත විය යුතුයි කියලා. විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුයි කියලා සඳහන් වෙනවා. මධ්‍යම රජයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ පුහුණුවෙන් පසුව ස්ථිරපත් වීම ලදහොත් අවශ්‍ය වසර 10ක් සේවය කිරීමට කැමති වෙන්න ඕන කියලා සඳහන් කරනවා. ඊළඟට තමන් සේවය ආයුධ දිස්ත්‍රික්කය තුළ ආයුධ බාර ගන්න අවසාන දිනය වන 2021 දෙවැනි මාසයේ පළවෙනිදාට දිනට පූර්වාශ්‍රයෙන් වසර 3ක්වත් අඛණ්ඩව පදිංචි වෙලා සිටින ඕන සහ ඒ පදිංචි සහතික කරන්න ග්‍රාම සේවක සහතිකයක් ඉදිරිපත් කළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. මේ සටහන යටතේ ඔයාලා සඳහන් කරලා තියෙනවා මව්පියා හෝ රාජ්‍ය සේවකෙක් නම් ඒ ඔස්සේ ඔයාලට සිදු වෙලා තියෙනවා නම් නොවැළැක්විය හැකි කරුණක් මත පදිංචිය වෙනස් කිරීම සිදු කරන්න ඒ අවස්ථාවේදී විශේෂ සලකලා බලනවා කියලාත් අවස්ථාව දීලා තියෙනවා මෙතනදී. ඊළඟට ආයුධපත් ඔන්ලයින් මාර්ගයෙන් ගෙවීම පිළිබඳව විශේෂයෙන් සඳහන් කරනවා. මේ පිළිබඳ විස්තර තමයි අපි දැන් ඉදිරිපත් කරන්නේ. මෙහිදී විශේෂයෙන්ම මේ සඳහා ඔන්ලයින් මාර්ගයෙන් ඉදිරිපත් කිරීමට ප්‍රථම අවශ්‍ය කරන උපදෙස් මාලාවක් දීලා තිනවා. ඒ උපදෙස් මාලාව තමයි අපි මෙතන ඉදිරිපත් කරන්නේ. මෙහිදී 2015, 2016, 2017 යන වර්ෂවලින් එක් වර්ෂයකදී උසස් පෙළ විභාගයේ සමත් අයට තමයි මේ සඳහා ආයුධපත් යොමු කිරීමේ හැකියාව තියෙන්නේ. අවසාන දිනය සඳහන් කරන 2021 පෙබරවාරි මාසයේ පළවෙනිදාට ප්‍රථමයෙන් මේ ආයුධ පත්‍රය ඔන්ලයින් මාර්ගයෙන් යොමු කරන්න ඕනේ. ඊළඟට එක් ආයුධ පත්‍රයකට ඉදිරිපත් කළ හැකි එක් ආයුධ පත්‍රයක් පමණයි කියලා සඳහන් කරලා තියෙනවා ඔන්ලයින් මාර්ගයෙන්. විශේෂයෙන් සඳහන් කරන ආයුධ පත්‍ර ඉදිරිපත් කළ යුත්තේ ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් පමණයි කියලා සඳහන් වෙනවා. උසස් පෙළ විභාගයේදී යොදාගත් ජාතික හඳුන්වපත් අංකයම මෙහිදී ආයුධ පත්‍ර ඔන්ලයින් මාර්ගයෙන් පිරීමේදී ඔයාලා ලබා දෙන්න ඕනේ. ඊළඟට විශේෂයෙන් සඳහන් කරන ඔයාලා විභාග අංකය ඒ වාර්ෂිකය සමග ලබා දුන්නාම ඔයාලා උසස් පෙළ හා සාමාන්‍ය පෙළ
ප්‍රතිඵල ස්වයංක්‍රීයව උත්පාදනය වෙනවා. අපි මේ පහළ වීඩියෝ එකක් අපි දීලා තිනවා කොහොමද මේක ආයුධ පත්‍රය යොමු කරන්න නිවැරදිව කියලා. මේ වීඩියෝ එකේදීත් ඔයාලට දකින්න පුළුවන් ඒවා ස්වයංක්‍රීයව උත්පාදනය වෙලා තියෙනවා. ඔයාලගේ යම්සි වෙනසක් වෙලා තියෙනවා නම් ඒ ප්‍රතිඵල ඔයාලට පුළුවන් ප්‍රතිශතයෙන් ප්‍රතිඵල ලේඛනයේ ඊට පහළින් ඒක නිවැරදි කරලා යොදන්නත්. ඊළඟට ඔන්ලයින් ආයුධපත් යොමු කිරීමට ප්‍රථමයෙන් ඔයාලා ලබාගත යුතු ළඟ තබාගත ලියවිලි මොනවද කියලා මෙතනදී අපි සඳහන් කරනවා. ඔයාලා ජාතික හඳුනන පත්‍රය තබා ගන්න ඕනේ. ඔයාලා උස මැනලා ඔයාලා ලියාගෙන තියා ගන්න ඕනේ. ඊළඟට ඔයාලගේ ජංගම දුරකථන අංකයක් ඔයාලා සඳහන් කිරීමට ලියලා තියා ගන්න ඕනේ. ඊළඟට රුපියල් 500ක් ගාස්තුවක් බැංකුවට ගෙවීමෙන් අනතුරුව ලබාගත රිසිට් පත සහ ඒ අංකය ළඟ තබා ගන්න ඕනේ. ජංගම දුරකථන යටතේ ඔයාලට මව හෝ පියාගේ අංක ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට මුදල් ගෙවීම ගැන සඳහන් කරනවා. ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකින් හෝ මුදල් තැන්පත් කිරීම යන්ත්‍රයකින් හෝ අන්තර්ජාල බැංකු සේවාවක් මගින් රුපියල් 500ක මුදලක් ලංකා බැංකුවේ ත්‍රැප්‍රබේන් ශාඛාවේ ගණුම් අංක මේ 70 41 318 කියන අංකයට යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත ගෙවා ලබාගත් ලදුපතේ මුද්‍රිත අංකය අයුම්පතේ නියමිත ස්ථානයට ඇතුළත් කර යුතුයි කියලා තමයි මෙතන සඳහන් වෙන්නේ. ඊළඟට මුදල් ගෙවීමෙන් පසු ලබාගත් රිසිට් පත ආයුධකාරී සන්තකයේ සුරක්ෂිතව තබා ගන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාලා අටේලයන්තියකින් නම් මේ ගෙවීම සිදු කරන්නේ ඒ රිසිට් පත දත්ත මැකියන නිසා ඒක print out එකක් ෆොටෝකොපි එකක් ගහලා තියාගන්න කියලා මෙතන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ලියවිලි ළඟ තබාගත්තට පස්සේ ඔයාලට පුළුවන් ආයුධ පත්‍රය යොමු කරන ඔන්ලයින් මාර්ගයෙන් පහසුවෙන්ම ඒ ආයුධ පත් යොමු කරන ඉවර අපි දැන් මෙතන සඳහන් කරනවා. ඔයාලට ආයුධ පත් යොමු කිරීමේ හැකියාව තියෙන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකෙන්. අපි මේ පහළ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දීලා තියෙනවා ඒ link එක. ඒ link එක ඔස්සේ පහසුවෙන් ගිහලා ඔයාලා ආයුධ පත් යොමු කිරීමේ හැකියාව තියෙනවා. ආයුධ පත් යොමු කිරීමෙන් පස්සේ ඔයාලට අංගභාගයෙන් යුක්ත කේතයක් ලැබෙනවා. ඒ කේතය ළඟ තබා ගන්න ඕනේ. ඊට අමතරව ඔයාලා ආයුධ පත්‍රයේ PDF එකක් ඩවුන්ලෝඩ් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාව ඔස්සේ ඔයාලා ඩවුන්ලෝඩ් කරලා ඒක print out එකක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඊළඟට ආයුධ පත් යොමු කිරීමේ යම්කිසි බාධාවක් ඇති වුණොත් නැවතත් අලුත් ආයුධ පත්ක් ලෙස ආයුධ පතේ ඔන්ලයින් මාර්ගයෙන් යොමු කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට ආයුධ පත්‍රය යොමු කරාට පස්සේ අන්තර්ජාලයෙන් මුද්‍රිත පිටපතක් තබා ගත්තට ඒක තැපෑල මාර්ගයෙන් යොමු නොකළ යුතුයි කියලා තමයි සඳහන් කරන්නේ. තැපෑල මාර්ගයෙන් කිසිසේත්ම ආයුධ පත් යොමු කිරීමේ හැකියාව අවශ්‍යතාවයක් නැමැති බව තමයි මෙතන සඳහන් කරන්න ඕනේ. ඊළඟට ආයුධ පත් යොමු කරන ආකාරය නිවැරදිව ඔන්ලයින් මාර්ගයෙන් අපි පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම මේ පහළ වීඩියෝ එකක් කරලා තිනවා. ඒක ඔස්සේ ඔයාලට පහසුවෙන්ම ආයුධ පත් යොමු කරන ආකාරය බලා ගන්න පුළුවන්. අපි දැන් මේ වීඩියෝ එක සඳහා යමු. අපි දැන් බලමු ඔන්ලයින් ආයුධ පත් යොමු කරන ආකාරය පිළිබඳ මේ හැකියාව සඳහා. මේ ආකාරයෙන් අපි වීඩියෝ එකේ පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ දීලා තියෙන link එකෙන් ගියාම ඔයාලට මේ ආකාරයේ කවුලක් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ්සයිට් එක තුල දක්නට ලැබෙනවා. එතන ඔයාලට පුළුවන් විද්‍යුත් මාධ්‍යයෙන් අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් පුහුණුව සඳහා අභ්‍යවකාශයෙන් බඳවා ගැනීම කියලා යටතේ තමයි මේක දිස් වෙන්නේ. මෙතන apply කියන බටන් එක යොමු කරන්න ඕනේ. ඒ ඔස්සේ ඔයාලට පුළුවන් ඊළඟ කවුලට ගිහිල්ලා ආයුධ පත් යොමු කිරීමේ ක්‍රියාවලිය සඳහා යොමු වෙන්න. ඉතින් ඔන්ලයින් මාර්ගයෙන් ආයුධ පත් යොමු කිරීමේදී ඔයාලට පළවෙනියට වෙන්නේ මේ වගේ වින්ඩෝ එකක්. මේකේ මුලින්ම ඔයාලගේ personal details තමයි ඇතුළත් කරන්න තියෙන්නේ. මුලින්ම name with initials කියලා ඔයාගේ මුලාකුරු සමග නම මේ ආකාරයෙන් ඔයාගේ නම යොදන්නට ඕනේ. ඊළඟට ඔයාලගේ full name එක සම්පූර්ණ නම මෙතෙන් යොදන්න ඕනේ මෙන්න මේ ආකාරයට මෙතන. ඊළඟට ඔයාගේ ආයුධ ජාතික හඳුන්වපත් අංකය මෙතනදී යොදන්න ඕනේ. මෙතෙන්දී මේ හඳුන්වපත් අංකය යෙදීමේදී විශේෂයෙන්ම ඔයාලා සාමාන්‍ය පෙළ උසස් පෙළ ලිවීමේදී භාවිත කළ හඳුන්වපත් අංකය යෙදීමට වග බලා ගන්න ඕනේ. ඊළඟට ඔයාලට පුළුවන් මෙතනින් ඔයාගේ date of birth එක මේ ආකාරයෙන් පහසුවෙන්ම තෝරලා දෙන්න. එතන අවුරුද්දත් මාසයක් දිනයත් වශයෙන් අවුරුද්ද උඩ ක්ලික් කරලා ඔයාලගේ මාසය උඩ සහ එදාලා දිනය උඩ ක්ලික් කිරීමෙන් මෙතන හරි ලකුණු යෙදීමෙන් ඔයාලට පුළුවන් date of birth උපන් දිනය මෙතනට යොමු කරන්න. ඊළඟට gender එක ඔයාලා female ලෙස සඳහන් කරන්න ඕනේ. ඊළඟට ඔයාලගේ උස මෙතන සඳහන් කරන්න ඕනේ සෙන්ටිමීටර්ස් වලින්. අපි කලින් සඳහන් කළා වගේ උස මෙතනදී ඔයාලා යොදන්න බලා ගන්න ඕනේ. ඊළඟට ඔයාලගේ දිස්ත්‍රික් එක මෙතන සඳහන් කරන්න ඕනේ. අදාළ දිස්ත්‍රික්කය. ඊළඟට ඔයාලගේ දිස්ත්‍රික්කය තුළ කොපමණ කාලයක් පදිංචි වෙලා සිටියද කියලා අවුරුදු වලින් මෙතන සඳහන් කරන්න ඕනේ මෙන්න මේ තීරුවේ. ඊළඟට ඔයාලගේ ඇඩ්‍රස් එක මෙතන යොදන්න කටයුතු කරන්න ඕනේ. ඇඩ්‍රස් එක ටවුන් එක සහ ඔයාගේ නගරය මෙතන සඳහන් කරන්න ඕනේ. මේ ආකාරයට අපි එතන සඳහන් කරලා තියෙනවා. එතනදී ඒ ආකාරයට ඔයාලා සඳහන් කරන්න ඕනේ ඔයාලගේ මේ විස්තර.
ඊළඟට ඔයාලා මොබයිල් ෆෝන් නම්බර්ස් එක මෙතන දාන්න ඕනේ. මොබයිල් ෆෝන් එකේ නම්බරේ. ඊළඟට ඔයාලා ස්ථාවර දුරකථනයක් තියෙනවා. එහි නම්බරේ මෙතන දාන්න ඕනේ. ඔයාලගේ ඊමේල් නම්බරේ මෙතන දාන්න ඕනේ ඊමේල් එක. ඊළඟට ඔයාලා ශ්‍රී ලාංකිකද කියලා අහනවා. ඒක ටික් කරන්න ඕනේ. ඔයාලා විවාහකද කියලා අහනවා. එතන නෝ කියලා සඳහන් කරලා next කියන ස්ටෙප් එක ඔයාලට යොදන්න පුළුවන්. next කරන ස්ටෙප් එක යදුවහම ඔයාලට මේ උසස් පෙළ විභාග ප්‍රතිඵල ඇතුළත් කිරීමට එනවා. ඉතින් විශේෂයෙන්ම ඔයාලා අදාළ අවුරුද්ද සහ ඉන්ඩෙක්ස් නම්බර එක නිවැරදිව යෙදුව විට මේක ස්වයංක්‍රීයවම අන්තර්ජාලය හරහා ඔයාලගේ ප්‍රතිඵල මෙතන දිස් වෙන්න පටන් ගන්නවා. ඔයාලා ඉස්සර ඩිස්කෝ එකත් එක්ක. ඒක ආවට පස්සේ ඒක නිවැරදිද කියලා ඔයාලා සලකලා next කියන එක යොබන්න ඕනේ. එතකොට ඔයාලගේ O level result එක විස්තර වෙනවා. එතනදිත් ඔයාලගේ අවුරුද්ද සහ ඉන්ඩෙක්ස් නම්බර් එක යදුවහම ස්වයංක්‍රීයවම O level result එක එනවා. ඒක නිවැරදිද කියලා බලලා ආවට පුළුවන් next කියන බටන් එක යොදන්න. ඊළඟට ඔයාලා කලින් සඳහන් කළා වගේ ඔයාලා payment එක සිදු කිරීමේ අනතුරුව ලබාගත්තා වූ reference number එක ඔයාලා මෙතන අන්තර්ජාලයේ මෙන්න මේ තියෙන තීරුව යොදන්න ඕනේ නිවැරදිව. එහෙම යෙදීමෙන් පස්සේ ඔයාලට පුළුවන් next කියන බටන් එක යොදන්න. ඒ ආකාරයෙන් යෙදුවට පස්සේ ඔයාලගේ සම්පූර්ණ කිරීම අවසන් වෙනවා අයදුම්පත්. ඊළඟට ඔයාලා මේක නිවැරදි කියලා ටික් එකක් දාලා මෙතන submit කියන බටන් එක යොදන්න ඕනේ. එහෙම යෙදුවට පස්සේ ඔයාලට අංක පහකින් යුත් කේතයක් දිස් වෙනවා. මේ කේතය ඔයාලා ලියලා තියාගන්න ඕනේ. ඊට අමතරව ඔයාලා යොමු කළ අයදුම්පත්‍රයේ මුද්‍රිත පිටපතක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. print out එකක් ලබා ගැනීම අපිට PDF එක ලෙස download කරගන්න පුළුවන්. ඒක download කරගෙන මේ අංක පහකින් යුත් කේතය ඔයාලා ලබා ගන්න වග බලා ගන්න ඕනේ. ඉන්පස්සේ කටයුතු කළ යුතු ආකාරය අපේ ඉදිරියට සඳහන් කරනවා. ඉතින් ඔයාලා අපි කලින් සඳහන් කළා වගේ ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත්‍රය යොමු කිරීමෙන් පස්සේ ඔයාලා කරන්න ඕනේ ඒකේ අංක පහකින් යුත් කේතය ඔයාලා ළඟ තබා ගන්න ඕනේ. ඊට අමතරව ඔයාලා PDF එකක් විසින් download කරගත්තු ඒ ඇප්ලිකේෂන් එකේ print out එකක් ලබා ගන්න ඕනේ. print out එක ලබාගෙන ඒ නියමිත ස්ථානයේ ඔයාලා අස්තන සහතික කර ගැනීම සිදු කරවා ගන්න ඕනේ. මේ පහ සඳහන් කරන නියමිත පුද්ගලයන්ගෙන් එකකින් ඔයාලා දන්නවා රාජ්‍ය සේවය කටයුතු කරනවා නම් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ඔයාලා රාජ්‍ය සේවය ප්‍රදානිය මාර්ගයෙන් මේ ආයතනපත්‍රය සහතික කරවා ගන්න. ඊළඟට අපි සඳහන් කරනවා නැවතත් පහ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඔන්ලයින් මාර්ගයෙන් ආයතනපත්‍රය යොමු කළ ලින්ක් එක. ඒකෙන් මාර්ගයෙන් ගිහිල්ලා අපි වීඩියෝස් එකේ සඳහන් කළ ආකාරයට ඔයාලා ආයතනපත්‍රය යොමු කිරීමේ හැකියාව ඔයාලට තියෙනවා. ඊළඟට ඔයාලා සම්මුඛ පරීක්ෂණයක ඇඳවීමක් සිදු කළහොත් ඔයාලා අපි කලින් සඳහන් කරා වගේ අවශ්‍ය කරන සුදුසුකම් මේ ડોකියුමන්ට් මොනවද කියලා මෙතනදී අපි සඳහන් කරනවා. ඊළඟට සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් වීමේදී රැගෙන යා යුතු ડોකියුමන්ට්ස් මොනවද කියලා අපි සඳහන් කරනවා. ඒ විශේෂයෙන්ම ආයතනකාරය විසින් පහස ලියකිරීම සඳහා ලියකිරීම මුල් පිටපත් ඉදිරිපත් කළ යුතු කියලා මෙතනදී සඳහන් කරලා තියෙනවා. ඒ ලියකිරීම මොනවද කියලා අපි බලමු. විද්‍යුත් මාධ්‍යයෙන් උඩගත කරන ලද ආයතනපත්‍රයේ මුද්‍රිත පිටපත ඔබගේ අස්වැන්න සහතික කරන ලද කියලා කියනවා. අපි දැන් කලින් සඳහන් කරා වගේ ඔයාලා print out එකක් අරන් ඒ නියමිත පුද්ගලයන් අස්වැන්න සහතික කිරීමේ අනතුරුව ඒක මුල් පිටපත ඔයාලා ළඟ තබා ගන්න ඕනේ ආයතනපත්‍රය සම්මුඛ පරීක්ෂණයේදී ඉදිරිපත් කිරීම සඳහා. ඊළඟ අමතරව ඔයාලා උපයන සහතිකය ළඟ තබා ගන්න ඕනේ. ඊළඟ උසස් පෙළ විභාගයේ ඉස්සරහට දක්වන සහතික විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ඒ සහතිකය ඔයාලා ළඟ තියෙන්න ඕනේ. සාපෙළ විභාගයේ සාමාන්‍ය පෙළ විභාගයේ සහතිකයත් ඔයාලා ළඟ තියෙන්න ඕනේ. ඊළඟට පුද්ගලයා ලියාපදිංචි දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුම් බලපත්‍රය කියලා තුනෙන් එකක් ඔයාලා ළඟ තියෙන්න ඕනේ. ඊළඟට ඔයාලා ආයතනපත්‍රය සඳහා මුදල් ගෙවූ සනාථ කරන රිසිට් පත ඔයාලා ළඟ ඔරිජිනල් රිසිට් පත ළඟ තබා ගන්න ඕනේ. ඊළඟ පදිංචි සහතික කිරීම සඳහා ග්‍රාමනිලධාරී සහතිකයක් ඔයාලා තබාගෙන ඉන්න ඕනේ. අවිවාහක බව සහතික කිරීම සඳහා සමාජාන විශ්වකාරක විසින් රුපියල් 50ක මුද්‍රණයක් මත සත්සං කරලා දියුරුම් ප්‍රකාශයක් ඔයාලා ඉදිරිපත් කරන්න ඕනේ සම්මුඛ පරීක්ෂණයේදී. ඊළඟට ඔයාලා දැනටමත් විශ්වවිද්‍යාලයක හෝ වෙනත් පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී නොමැති බව සඳහන් කරලා ඔයාලා විසින් ඉදිරිපත් කරන ලබන ඉවත් වන බවට ඒවත් දැන් ලියාපදිංචි වෙලා තියෙනවා ඒවා ඉවත් වන බවට සඳහන් කරන බහුමාන සහතිකයක් ඔයාලා විසින්ම ලියලා ඉදිරිපත් කරලා ළඟ තබා ගන්න ඕනේ සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වෙද්දී. ඒ කියන ડોකියුමන්ට් එක තමයි ඔයාලා සම්මුඛ පරීක්ෂණ සඳහා යොමු වෙන්නේ. ඒ ඔස්සේ ඔයාලට පහසුවෙන් මේ රැකියාව ලබා ගැනීම හැකියාව බොහෝ දුරට පවතිනවා. ඉතින් මේ පිළිබඳ වැඩි විස්තර අපි ඉදිරියේදී අපේ channel එක ඔස්සේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට වැඩි විස්තර ඔයාලට ලබා ගැනීම සඳහා පහළ description එකේ අපි link එක දීලා තියෙනවා. එහි මූලික සම්පූර්ණ ගැසට් විස්තරයත් තවත් අමතර තොරතුරුත් ලබා දීලා තියෙනවා. ඒවා download කරලා වැඩි දුරට අධ්‍යයනය කිරීමෙන් පස්සේ ආයතනපත් යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඉතින් අපිත් එක්ක දිනෙකට රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන තවත් රැකියා රාශියක් ඉදිරියේදී ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔයාලට ජය ප්‍රාර්ථනා කරනවා.